අයිබෝන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම අද 2021 වසරේ ජූනි මාසේ පළවෙනිදා අලුත් මාසයක් සුබවාදී ලෙස ආරම්භ කරන්න අපි සූදානම් වෙන දවසක් අද පළවෙනිදා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ජීවිතය අලුත් කරගන්න අවස්ථාවක් ඕනම අවස්ථාවකදී අපි අවසානයක් ඉවර වෙලා ආරම්භයක් ලබද්දී නැත්නම් ආරම්භයකට මුල පුරද්දී අපි සුබවාදීව බොහෝ දේ හිතනවා කරන්න බැරි වෙච්ච හොඳ දේවල් කරන්නත් කරපු නරක දේවල් අමතක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. නිසා අපිට කොරෝනා වෛරසය නැත්නම් කොරෝනා රෝගය වසංගතයක් හැටියට මුළු රටම වෙලාගෙන තියෙද්දි ජාත්‍යන්තරය අසරණ වෙලා තියෙද්දි අපි සූදානම් වෙන රටක් හැටියට නැගී සිටින්නට ඒ සඳහා උත්සුක වෙන අපේ රටේ ජනතාවටත් ලෝකවාසී හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින්බරු දැසන වැඩසටහන අපි ආරම්භ කරනවා. අද දවසේ අපේ ආරාධිතයා බවට පත් වෙන්නේ ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් පිළිබඳව නැත්නම් ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමනය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා. අපි ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමන්. ආයුබෝවන්. එතුමන්ට කවදාකවත් අපිට ආගන්තුකෙක් නෙවෙයි. එතුමන් දේශපාලන ප්‍රවාහයට පැමිණෙන්නට මේ අමාත්‍ය ධූරයට පත් වෙලා පාර්ලිමේන්තුවට යන්නට කලින් පවා වෛද්‍යවරයෙක් හැටියට මහා හඬක් නගද්දී අපේ වකුගඩු රෝගීන්ට මේ වෙන විනාශය සම්බන්ධයෙන් දේශීය ආහාර සංස්කෘතියකට යා යුතුයි කියලා මහා දැවැන්ත හඬක් නගද්දී එතුමත් එක්ක එකතු වෙලා තමයි කුසල ධම්මහාමුදුරුවෝ වසවිස නැති මුළුතැන්ගේ ඒ වගේම අපේ සතිපොළ වගේ දේවල් ආරම්භ කරලා නාරම්බල අපේ වැලිවේරියේ මුණරද්ද සම්බෝධි සෙවණට යාබද වෙල්යායි ඒ පැරණි වී වර්ග වගා කරලා මෙතුමන් එක්කම අපි මේ වෙල්යා ඉඳගෙනම වැඩසටහන් පවත්වලා තියෙනවා. ඒ තරම් රට ජාතිය පිළිබඳව ඇඟැලුම්කමක් තිබෙන දැක්මක් තියෙන මහාචාර්යවරයෙක් මෙහි විතරක් නෙවෙයි ලන්ඩන් නුවර ගිහිල්ලත් නැත්නම් ජිනීවා නුවර ගිහිල්ලත් එතුමා දැවැන්ත හඬක් නැගුවා දමිළ ඩයස්පෝරාවට එරෙහිව අපේ රට පෙරට තියාගෙන රට ඉහළින් ඔසවා තබන්න උත්සුක වෙච්ච මහාචාර්යවරයෙක්. හොඳයි. අපි සූදානම් අමාත්‍යතුමත් එක්ක කතා කරන්න. අමාත්‍යතුමනි ජනමාධ්‍ය දෙස බලද්දි නැත්නම් මාධ්‍ය හරහා රූප දසුන් මැවෙද්දි ඔබතුමන් අතිශය කාර්යබහුලයි මාධ්‍යට විවිධ කාරණා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්නට ඒ වගේම ලංකාවට ලැබෙන එන්නත් වගේ දේවල් පිළිගන්න නිතර ගුවන්තොටුපළට ගිහිල්ලා ඒ කටයුතු සක්‍රියව කාර්යක්ෂමව සිද්ධ කරන ඇමතිවරයෙක් බවට පත් වෙලා ඉන්නවා. මම කැමතියි මේ තත්ත්වය පිළිබඳව නැත්නම් අපි රටක් හැටියට ජනතාව හැටියට ගොඩක් වෙලාට දොස්පරොස් නගන්න තමයි හැමතිස්සෙම උත්සාහවත් වෙන්නේ. අඩුලූඩුකම් පෙන්වා දෙන්න. එහෙම නැත්නම් සදොස් තැන් දැක්කොත් ඒවට නිර්දය විවේචන ඉදිරිපත් කරන්න. හැබැයි හොඳ දෙයක් දැක්කොත් ඒක අගය කරන්න තියෙන වටිනාකම ගුණවත්කම අපි මිනිස්සු අතර අඩුද කියලා හිතෙනවා. ඒ නිසා මම කැමතියි මිනිස්සුන්ව මරණයෙන් මුදවා ගන්න. මිනිස්සුන්ට මරණයේ අභියෝගය හමුවේ නොසැලී සිටින්න දායකත්වයේ සපයන මේ එන්නත් කරන වැඩපිළිවෙල දක්වාපු ප්‍රවාහය ගැන පොඩ්ඩක් කතා කරන්න. එන්නත් සංඛ්‍යාත්මකව කොච්චර ගෙන්නනවද ඉදිරියේදී වැඩසැලැස්ම කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි කතා කරමු. ඊට කලින් අර අඳුරට ශාප කරමින් ඉන්නවට වඩා එක පහනක් හෝ දල්වැනික උතුම් කියන පරමාර්ථය අනුව ලෝකයම අසරණලා ඉන්න වෙලාවක තුන්වෙනි ලෝකයේ දියුණු වෙන රටවල් වල මිනිවලවල් නැත්තම් මේ අමු සොහොන් පිට්ටනි තමන්ගේ අග නගරේ තැනෙනකොට අපේ රටේ මේ தત્ත්වය වෙනස් කරන්න මොකද්ද රජය මගින් ගත්තු පියවර කියලා මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න. ශාසික මුලින්ම මම හිතන්නේ අපේ දරණගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ කෘතවේදීව සිහිපත් කරන්න ඕන. උන්වහන්සේ නිසා තමයි අද අපිට මේ ජනතාව දැනුවත් කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් මීට පෙරත් මේ බෞද්ධ නාලිකාවේ තිබුණ වැඩසටහනකදී මම කිව්වා මීට මාස කිහිපයකට පෙර ශාසිකත් එක්කම අප තාම දන්නේ නැහැ කියලා මේ වසංගතේ අපි ඉන්නේ මුලද මැදද අගද කියලා. අදත් මට කියන්න තියෙන්නේ අප මිනිස්සු හැටියට තාම දන්නේ නැහැ මේ වසංගතේ මුලද මැදද අගද අප සිටින්නේ කියලා. හැබැයි ධර්මානුකූල විග්‍රහයකදී මම හිතන්නේ අපි සියලු දෙනාම එකඟ වෙනවා මේ විශේෂයෙන්ම මිනිස්යන්ගේ අකුසල් ශක්තිය නිස්මතු වෙලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ වගේ මුළු ලෝකෙම මිනිස්යන්ට විඳවන්න සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පහුගිය අවුරුදු 500ක පමණ කාලය තුල අපි ගත්තොත් එහෙම ක්‍රෝධය, ද්වේෂය, වෛරය, මෝහය, අවිද්‍යාව ලෝපුරා පතුරවීම, ඒ වගේම මනුෂ්‍ය ඝාතන, සත්ව ඝාතන මේ හැම දෙයක්ම තුලින් ගොඩනැගිච්ච අකුසල ශක්තිය බලවත් වෙලා තමයි අද මේ වගේ තත්ත්වයකට අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. අපි ධාර්මිකව විග්‍රහයක් තුලින් බැලුවොත් එහෙම. ඉතින් ඒකයි මම කියන්නේ අපිට පේන්නේ නැහැ
ලෝකයේ පුරා මේ කියන අකුසල ශක්තිය අඩු කිරීම සඳහා යම්කිසි ව්‍යාපාරයක් මෙහෙවීමක් එහෙම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ වගේම තවත් ථේරවාදී බෞද්ධ රටවල් කිහිපයක පිරිත් සජ්ජායනය කිරීම ඒ වගේම භාවනා කරන එක ආධ්‍යාත්මික පැත්තට නැඹුරුවක් ඇතුවා මිසක ලෝකයේ සමස්ත වශයෙන් එහෙම නැඹුරුවක් අපිට පේන්නේ නැහැ. ඒක නිසා තව තවත් මේ අකුසල ශක්තිය ඉස්මතු වෙලා මේ වසංගතයේ ඉදිරියට යන්න පුළුවන් කියන එක තමයි බැලු බැලමට පේන්න තියෙන කාරණේ. එතකොට ඒ හමුවේ අපි රටක් හැටියට මොනවද කරේ කියන එක අප ගිය අවුරුද්දේ මුල් භාගයේම තමයි අපේ රටේ රෝගියෙක් පළවෙනි වතාවට වාර්තා වුණේ. ඒ වාර්තා වෙච්ච පළවෙනි මොහොතේ සිටම අපේ සෞඛ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය ඒ වගේම අපේ විද්වතුන් දේශපාලන අධිකාරිය සියලු දෙනාම මේ පිළිබඳව අපි මොන තත්යකටද පත් වෙන්න පුළුවන් කියන එක පිළිබඳ විවිධ පුරෝකථන කරා. ඒ අනුව තමයි විවිධ අපිට මතකයි ගිය අවුරුද්දේ අපි සංචරණ සීමා තාම සති කිහිපයක කාලයක් පුරා සංචරණ සීමා පවත්වා ගන්න අපිට සිද්ධ වුණා. විවිධ අපහසුකම් වලට ලක් වුණා. නමුත් මම හිතන්නේ අපිට පළවෙනි යට ආපු ඒ රැල්ල යම් විදිහකට සාධනීය විදිහට අපිට පුළුවන්කම ලැබුණා මර්ධනය කරගන්න. ඒත් එක්කම ලෝකේ එහෙම තත්ත්වයක් ආවේ නැහැ අපි පාලනය කරාට. ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ වෙනකොට එන්නත් පිළිබඳව විශේෂ අවධානයක් ලෝකේ පුරාම යොමු වුණා. මොකද එම රටවල් වල ඉන්න විශේෂඥයෝ පුරවකථනය කරා මේක අවුරුදු කිහිපයක් යන්න පුළුවන් වැඩක්. ඒක නිසා එන්නත් හදන්න ඕන කියලා. එතකොට පළවෙනි වතාවට අප ලෝක සෞඛ්‍ය සංවිධානයත් සමග ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි එන්නත් පිළිබඳව සාකච්ඡා කරන්න පටන් ගත්තේ. එතකොට උන්ගේ ගැවි කියලා විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා මේ එන්නත් ලබා දීම සඳහා. අප ලෝකයේ එම වැඩපිළිවෙලට මුලින්ම ඇතුළත් වුණු රටක්. එතකොට අපි ඉල්ලීමක් කරා එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ ඊට අනුබද්ධ ආයතනයක් මගින් ලබා දෙන පළවෙනි අවස්ථාවේදීම අපේ රටටත් එන්නත් ලබා දෙන හැටියට අප ඉල්ලීමක් කරා. ඒ ලියකියවිලි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ආරම්භයේ සිටම ඉල්ලීම් කරා ඒ සඳහා කටයුතු යෙදුවා. ඒ වගේම තමයි සැප්තැම්බර් ඔක්තෝබර් මාසයේ වෙනකොට අපිට ඉල්ලීම් කිහිපයක් ආවා මේ එන්නත් පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා අපගේ ජනතාව යොදා ගැනීම සඳහා අවස්ථාව දෙන්න කියලා. නමුත් අපි මේ සම්බන්ධයෙන් විශේෂඥවරු සමග අපේ රටේ විද්වතුන් සමග සාකච්ඡා කරාම ඔවුන් ඒකට තරම් කැමැත්තක් දැක්ුවේ නැහැ. පරීක්ෂණාත්මක කටයුතු සඳහා අපේ රටේ ජනතාව යොදා ගැනීම සඳහා එකඟ නැහැ කියන එක තමයි අපි හිටියේ ස්ථාවරය. මොකද අපට ඉක්මන් වැඩි ඒ වගේ එන්නතක පරීක්ෂණය සඳහා අපේ රටේ ජනතාව යොමු කිරීම සඳහා. එතකොට මේක සමහර වෙලාවට වැරදි විදිහට අර්ථ නිරූපණය වුණා. මේ අපිට ගිය අවුරුද්දේ සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට මේ එන්නත් ලබා ගන්න තිබුණා. හැබැයි අපි ඒවා ලබා ගත්තේ නැහැ කියලා. නමුත් මේක වැරදි අදහසක්. ඒ එන්නත් ලබා ගන්න තිබුණා අපිට යම් සීමිත ප්‍රමාණයක් පරීක්ෂණයක් සඳහා යොදා ගන්න. එතකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පේරු රට, බ්‍රසීල වගේ රටවල් දකුණු ඇමරිකාවේ මේ පර්යේෂණය සඳහා ඉඩ දුන්නා. ඇතැම් වෙලාවට ඒ එන්නත් සමහර එන්නත් යොදා ගැනීම නිසා ජනතාව නැති වුණා. මිය ගියා ඒ එන්නත් ලබාගත්ත මුල් අවධියේදී. එතකොට සමහර රටවල් වල දේශපාලන අධිකාරිය ඇතැම්මට ඉල්ලලා අස් වෙන්න සිද්ධ වුණා. ඒ කාරණේ නිසා විශාල චෝදනාව ඒ රටවල් වලට අපේ රටවල් වල මිනිසුන්ගේ මේ විද්‍යාගාර මියු හැටියට පාවිච්චි කරනවා කියලා. ඉතින් අපි ඒ සඳහා ඇත්තටම අවස්ථාවක් සැපයුවේ නැහැ. ඒ වගකීම අපි ගත්තා අපේ රටේ ජනතාව පරීක්ෂණය සඳහා යොදා ගන්න බැරි කියලා. නමුත් මේ පරීක්ෂණාත්මක මට්ටම ඉක්මවා ගිහිල්ලා ගිය දෙසැම්බර් පමණ වෙනකොට එන්නත් එකින් එක එළියට එන්න පටන් ගත්තා. මුලින්ම ෆයිසර් එන්නත තමයි ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරපු මහා පරිමාණ හැටියට දෙන්න යෝජනා වුණේ. ඉතින් අපි ඒ සමාගම් සමගත් සාකච්ඡා කරන්න පටන් ගත්තා අපේ රටට ලබා ගැනීම සඳහා. නමුත් විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරපු ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබා දීමේදී විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල් ඔවුන් ප්‍රමුඛ ස්ථානයක් හැටියට සැලකුවේ නැහැ. ඇතැම් වෙලාවට ඇතැම් ඊමේල් වල ඔවුන් පැහැදිලිවම සඳහන් කරා South and South East Asian countries are not our priority at the moment. මේ අවස්ථාවේදී දකුණු සහ අග්‍රදිග ආසියාතික රටවල් අපේ ප්‍රමුඛ ස්ථානයක් නෙමෙයි කියලා. ඒකට තවත් එක හේතුවක් තමයි ඔවුන්ගේ අර උෂ්ණත්වය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් ආව මුලින් ඍණ 70ක උෂ්ණත්වය මේ එන්නත් ගබඩා කරන්න ඕන කියලා තමයි දැනුම් දුන්නේ. ඉතින් ඒ ඇමරිකාවේ නිෂ්පාදන ආයතන ඉඳන් අපේ රටට එන්නත් ගෙනීම සඳහාම ගුවන් යානයකට පැය 14ක් 15ක පමණ කාලයක් ගත වෙනවා. එතකොට ඒක නිසා ඒ ප්‍රශ්නත් එක්ක තමයි ඔවුන් ආරම්භයේදී කිව්වේ අපි මෙහිදී මූලික ස්ථානයක් අපේ රටවල වලට ලැබෙන්නේ නැහැ කියලා. නමුත් එහා සමගාමීවම ඇස්ට්‍රසෙනිකා සමාගමේ එන්නත එළි දැක්වුවා ඔවුන්ගේ නියෝජිත ආයතනයක් ලෙස ඉන්දියාවේ පූණේ නගරයේ තියෙන සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය ඇස්ට්‍රසෙනිකා එන්නත කොවිෂීල්ඩ් නමින් නිෂ්පාදනය ආරම්භ කරා. එතකොට අප ඒ සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික හැටියට ඉන්දියාවත් සමග සාකච්ඡා කරා. අපේ
ජනාධිපතිතුමා ඉන්දියානු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ ඉල්ලීමක් කරා අපිට මේ එන්නත් ලබා දෙන්න ඔබට පුළුවන් පළවෙනි අවස්ථාවේදීම කියලා. ඒ අනුව ජනවාරි මාසේ 28 වෙනකොට අපිට ප්‍රධානයක් හැටියට ඉන්දියාවෙන් AstraZeneca එන්නත් ලක්ෂ 5ක් ලැබුණා. එතකොට ඊට පස්සේ අපි තව ලක්ෂ 5ක් මිලදී ගත්තා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩපිළිවෙල යටතේ අපිට ලැබුණා. මෙතනින් තමයි අපි මේ අවුරුද්දේ ජනවාරි මාසේ 29 වෙනිදා තමයි එන්නත් ලබා දෙන්න පටන් ගත්තේ. හැබැයි එන්නත ලබා දෙන එක පෙවුනට ඒක පිටිපස්සේ තව මහා කාර්යභාරයක් තියෙනවා ශශික. එන්නත් පමණක් නෙමෙයි එන්නත දෙන්න සිරින්ජරේ ගන්න ඕන. ඒ වගේම තමයි එන්නත ලබා දුන්නට පස්සේ ඇතැම් වෙලාවට අසාත්මිකතා ඇති වෙනවා කලාතුරකින්. එතකොට එහෙම අසාත්මිකතාවක් පැන නගුණොත් උන්ට දෙන්න අවශ්‍ය බෙහෙත් ටික තියෙනවා. ඒ සඳහා අවශ්‍ය උපකරණ ටික තියෙන්න ඕන. එතකොට අපි මේක එක තැනක එන්නත් කරන ඕනේ නෙමෙයි මුළු ලංකාව පුරාම අපේ රටේ ජනතාව එන්නත් කිරීමට අවශ්‍ය නිසා ඒවා තරම් භාණ්ඩ ප්‍රමාණයක් උපකරණ ප්‍රමාණයක් ඖෂධ ප්‍රමාණයක් සිරින්ජ ප්‍රමාණයක් අපි අපේ රටේ තිබුණේ නැහැ. එතකොට අපි ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ වෙනකොටම මේ සඳහා ටෙන්ඩර් කැඳවුවා මේ සිරින්ජර් ලබා ගැනීම සඳහා. එතකොට හදිසියේ අසාත්මිකතාවක් ඇති වුණොත් එහෙම එයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ඒ ඖෂධ ඉහළ ප්‍රමාණ වලින් ගෙනීම සඳහා අපි ටෙන්ඩර් කැඳවලා ඒ සඳහා කටයුතු යෙදුවා. කොටින්ම ඉදිකට්ටේ සිට එන්නත් කරන සිරින්ජරයේ සිට මේ සියලුම අත්‍යවශ්‍ය අනිකුත් යටිතල පහසුකම් මාස ගණනාවක් තිස්සේ මොනවද වෙන්න පුළුවන් අඩුපාඩු මොනවද එතකොට ඒ රෝහල් වල මොන තැන්වලද අපි දෙන්නේ කියන එක එන්නත් කරන ව්‍යාපාරයේ කරන්න කියන එක පිළිබඳ සාකච්ඡා කරලා රැස්වීම අරගෙන මාස ගණනාවක් තිස්සේ සැලසුම් කරලා තමයි ජනවාරි 29 වෙනකොට එන්නත් ලබා දෙන්න පුළුවන්කමට ආවේ. එතකොට අද වෙනකොට අපේ රටේ ශාසික එක දවසකට අපි දීලා තිනවා 70000ක 69000ක් එන්නත් එක දවසකට ලබා දීලා තිනවා මේ මිට සති කිහිපයකට පෙර එක දවසක අපි 69000ක් ලබා දුන්නා. දැන් සාමාන්‍යයෙන් අපිට 60000ක් 65000ක් කිසි ප්‍රශ්නයක් නැතුව එක දවසක ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපිට තවත් ඉදිරියට යන්න පුළුවන්. අපිට එන්නත් ඇති පමණ ලැබෙනවා නම් එක දවසකට ලක්ෂ ඉක්මවා වුණත් දීමේ අපිට හැකියාව තියෙනවා. ඒකට එක හේතුවක් තමයි දීර්ඝකාලීන හැටියට ශ්‍රී ලංකාව ප්‍රසිද්ධයි මේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකවම ලෝකයේ ඉදිරියට අරන් ගිය වැඩසටහනක් හැටියට. අපේ වෛද්‍යවරු ඒ වගේම හෙද නිලධාරීන් ඒ වගේම පෞල් සෞඛ්‍ය සේවක සේවිකාවන් ඒ වගේම අනිකුත් කාර්ය මණ්ඩලයේ මේ සියලු දෙනාම එන්නත් කරන්නේ පිළිබඳ ඊටාම පරිචයක් තියෙන දක්ෂතාව තියෙන අත්දැකීම් තියෙන කණ්ඩායමක් තමයි අපිට සිටින්නේ. ඉතින් එය විශේෂයෙන් අපේ රට තුල එන්නත් ලබා දීමේදී මූලික වශයෙන් සාර්ථක වෙන්න හේතුවක් වුණා. ඇතැම් රටවල් තියෙනවා එන්නත් තියෙන උන්ට ලබා දෙන්න බෑ. අප්‍රිකානු රටවල් ගණනාවක් ලතින් ඇමරිකානු රටවල් ගණනාවක් තියෙනවා එන්නත් තිබුණට උන්ට යාන්ත්‍රණය නැහැ එන්නත් ලබා දීම සඳහා. එතකොට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපේ රටේ එහෙම මහ පොළොවේ යාන්ත්‍රණයක් තියෙනවා. හැබැයි යාන්ත්‍රණීය ක්‍රියාවට නංගනකොට සමහර තැන්වලදී අපි දන්නවා ප්‍රශ්න පැන නැගුණා. විවිධ දේශපාලඥයෝ සමහර ඒවාට අනවශ්‍ය විදිහට මැදිහත් වුණා. සමහර තැන්වල දේශපාලඥයන්ගේ මැදිහත් වීම නිසා මේක පිළිවෙල වුණා සමහර තැන්වල. ඉතින් මං හිතන්නේ මේකට යටින් තියෙන එක හේතුවක් තමයි ජනතාව තුළ යම් අවිනිශ්චිතතාවක් ඇවිල්ලා තියෙනවා මේ එන්නත් සීමිත ප්‍රමාණයක් තියෙන්නේ කොහොම හරි මගේ එක ගිහිල්ලා ඉක්මනට ගන්න ඕන කියලා. ඇත්තටම අපේ රටේ එන්නත් ලැබිය යුතු ජනගහනය මිලියන 14.5ක් විතර. ඒ කියන්නේ අපේ සමස්ත ජනගහනය 2020 මධ්‍ය වාර්ෂික අපේ ඇස්තමේන්තු ජනගහනය මිලියන 21ක් පමණ. ඒ මිලියන 21කින් අවුරුදු 18ට වැඩි උදවියට තමයි අපි සලකා බැලීම කරන්නේ එන්නත් ලබා දීමේදී. ඒ සඳහා ආසන්න වශයෙන් ගණනය කරාම මිලියන 14.5ක් විතර ජනගහනයක් අපිට ලැබෙනවා. එතකොට ඒ 14.5ටම එන්නත් ලබා දීම සඳහා අපි සැලසුමක් හදලා තිනවා. ඒ සඳහා එන්නත් නිෂ්පාදන සමාගම් එක්ක අපි ගිවිසුම් අත්සන් කරලා තිනවා. අපේ රටට ගෙනීම සඳහා කටයුතු යොදලා තිනවා. ඉතින් එන්නත ලබා දෙන දිනය යම් විදියට වෙනස් වෙන්න පුළුවන්. සති කිහිපයක් මාසයක් දෙකක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් සියලු දෙනාටම අප එන්නත් ලබා දෙනවා. ඒක නිසා අනවශ්‍ය පොරකෑමක් සැකයක් විචිකිච්ඡාවක් ඇති කරගන්න හේතුවක් නැහැ ශශික. ඇමතිතුමනි සාමාන්‍යයෙන් දැන් ලැබෙන එන්නත් ටික ප්‍රධානයක් වශයෙන් හෝ ආධාරයක් විදිහට හෝ මිලදීගෙන හෝ අරගෙන මේ අපේ ජනතාවට දෙනවා වගේම ඔබතුමාලගේ සැලසුමක් තිබෙනවා අනාගතයේ මේවා ලංකාවේ නිෂ්පාදනය කරන්න. මොකද ඒක හොඳ හැරවුම් ලක්ෂයක්. මේ COVID-19 වෙනුවෙන් ලබා දෙන එන්නතට අමතරව ඔබතුමා ඖෂධ සැපයුම් නියාමන සහ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා හැටියට පහුගිය දවසක මේ වැඩසටහන ඔබතුමාගේ යටතේ ක්‍රියාත්මක වෙන ඖෂධ නීතිගත සංස්ථාව සහ නිෂ්පාදන රාජ්‍ය මේ සංස්ථාව කියන සංස්ථා දෙකේම සභාපතිවරු දෙපළ ප්‍රසන්න ගුණසේන වෛද්‍යතුමා සහ උත්පල ඉන්ද්‍රවංශ වෛද්‍යතුමා දෙන්නම ඇවිල්ලත් ඒ ගැන සුබවාදීව බලාපොරොත්තු සහගතව අපට කරුණු විග්‍රහ කරා. මම කැමතියි ඔබෙන්ම දැනගන්න මීට පෙරත් මේ වැඩසටහනට පෙර ආතුවත් ඔබතුමන්ලා
නිෂ්පාදන ආයතන මුහුදට දත නියවනවා වෙනුවට වෙන රටවල් වලින් ලොකු යෙදමක් දරලා අපේ විදේශ විනිමය වැය කරලා ගෙන්නනවා වෙනුවට පුළුවන් නම් අපේ අවශ්‍යතාව සපුරාගෙන තව අපනයනය කරලා ආදායමකුත් උපයන්න තරමට ඔබතුමාලා සැලසුම් සකස් කරා නේද? මොකද වෙන්නේ ගැන අනාගතේ අපේ එන්නත් සකස් කිරීම සහ ඊට පෙර ආතුව ගත්ත ඔබතුමාලාගේ අර යෝධ පියවර ගැනත් යමක් කියන්නකෝ. ඇත්තටම ශාන්සික අතිගරු ජනාධිපතිතුමා මේ අපේ රාජ්‍ය අමාත්‍යාංශය පිහිටෙව්වෙම අපේ රටට අවශ්‍ය බෙහෙත් ටික අපේ රටේ නිෂ්පාදනය කරන්න ඕන කියන පරමාර්ථයෙන්. ඒකට ප්‍රධානම හේතුවක් වුණේ පසුගිය කාල සීමාවේදී ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානයේ විවිධ තැන්වල ගෙනාපු ප්‍රමිතියෙන් තොර ඖෂධ අපේ රටේ ජනතාවට ලබා දුන්න කියලා සාධාරණ සැකයකින් තොරව අපි සනාථ කරගෙන තියෙනවා. ඒකට සමහර ලාවට බෙහෙත් පෙත්ත පාටට තියෙනවා, ප්‍රමාණයට තියෙනවා, හැබැයි ඇතුලේ බෙහෙත නැහැ. එතකොට ජනතාව පැමිණිලි කරන්න ගත්තා අදිරුදුරු පීඩනයේට බෙහෙත් ගත්තට මේක ප්‍රෙෂර් එක අඩු වෙන්නේ නැත. සීනි වලට බෙහෙත් ගත්තට සීනි අඩු වෙන්නේ නැත. කොන්ද කැක්කුමට කකුල කැක්කුමට බෙහෙත් බිව්වට වැඩක් නැහැ. අපි පෙති 100 ගාණක් බොනවා කිසිම වැඩක් නැහැ කියලා. අපේ වෛද්‍යවරු, අපේ හිතවතු, මගේ ඉගෙනගත්ත වෛද්‍යවරු ඉන්නෝ 2000ක් විතර ලංකාවේ මේ සියලු දෙනා විවිධ ආකාරයකට සම්ප්‍රේෂණය කරනවා, තොරතුරු sannivedanaya කරනවා. මේ බෙහෙත් වල ප්‍රශ්නයක් තිබුණා කියලා පහුගිය කාල සීමාව පුරා. එතකොට අපි මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවා. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මැතිතුමා යටතේ තියෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ විද්‍යාගාරයේ අපි බැලුවා මේ ඇත්තද මේ කතන්දරේ මේ ඇත්තටම බෙහෙත් වල ප්‍රශ්නයක් තියෙනවද කියලා. අපි බැලුවම ශාසික ඇත්තටම අපි බෙහෙත් 100ක් බැලුවොත් 20කට ආසන්න ප්‍රමාණයක් ප්‍රමිතියෙන් නැති බව අපි සොයාගත්තා. එතකොට මේ තත්ත්වය ඊටාම ඇත්තටම සෝචනීය තත්ත්වයක්. අපි මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් උඩට ආපු මිනිස්සු හැටියට වගකීමක් දරන අය හැටියට මේක දැනුම් තේරුම් ඇති හැයට අපේ රටේ මිනිස්සුන්ට හොඳ බෙහෙත් ටිකවත් අඩුම ගානේ මේ ස්පිරිතාලෙන් නොමිල දෙන බෙහෙත් ටිකවත් හරියට දෙන්න මං හිතන්නේ වගකීමක් අපේ කරපිට තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ පිළිබඳව අපි ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා කඩිනමින් වසර 4ක සැලැස්මකට අපේ රටට අවශ්‍ය මූලික බෙහෙත් සියල්ලම අපේ රට තුළ නිෂ්පාදනය කිරීම සඳහා අපි අවශ්‍ය සැලසුම් සකස් කරලා ඒ ක්‍රියාවට නැංවීමට කටයුතු යෙදුවා. එතකොට එය සාර්ථක විදියට ඉදිරියට ගියා. ඇත්තටම මේ කොරෝනා වසංගතය හමුවේ වුණත් එම වැඩපිළිවෙල කිසිසේත්ම අප නවත්තලා නැහැ. මාසකට පාරක් අලුත් බෙහෙත් වර්ගයක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් අපි එළියට දාන කටයුත්ත කරනවා. ඒ වගේම තමයි මිල්ලෑව ප්‍රදේශයේ හොරන අලුත් අපි අක්කර 65ක පමණ භූමියක රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දැනට තියෙන අපිට රත්මලාන නිෂ්පාදනාගාරය ඊටත් වැඩි ධාරිතාවක් තියෙන අලුත් නිෂ්පාදන ආයතනයක් අපි ගොඩනගන්න කටයුතු යොදලා තියෙනවා. විශේෂයෙන්ම පිළිකා රෝගීන්ට ලබා දෙන මිල අධික ඖෂධ, ඒ වගේම විකලාංග ශල්‍ය කටයුතු සඳහා යොදා ගන්න ඖෂධ සහ උපාංග නිෂ්පාදනය කිරීම සඳහා අප බලාපොරොත්තු වෙන මේ ස්ථානයේ, ඒ වගේම අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන නගරයක් හදන්න අපි කටයුතු යොදලා මේ වෙනකොට එහි මූලික කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒකට අපේ බලාපොරොත්තුව තමයි අපේ රටට අවශ්‍ය බටහිර ඖෂධ ප්‍රමාණය අපේ රට තුළ නිෂ්පාදනය කිරීම තමයි මූලික වශයෙන්. ඖෂධ පමණක් නෙමෙයි, ඇතැම් වෙලාවට අපි දන්නවා විවිධ උපකරණ තියෙනවා. උදාහරණයක් හැටියට කියනවා නම් අපි රුධිරයේ ග්ලූකෝස් මට්ටම, සීනි මට්ටම බලන්න පොඩි උපකරණයක් පාවිච්චි කරනවා මේ දියවැඩියා රෝගීන් හැම දිනෙකම වගේ. අති විශාල දියවැඩියා රෝගීන් ප්‍රමාණයක් සිටිනවා. හැම කෙනෙක්ගේම වගේ ගෙදර මේක තියෙනවා. මේකට දාන පටියක් තියෙනවා. හැමදාම මේ පටියක් පාවිච්චි කරනවා. එතකොට ඔබ කල්පනා කරොත් මේ රටේ මේ පටියට පමණක් දවසකට කෝටි ගාණක් අපි වියදම් කරනවා පිට රටින් ලබා ගන්න. එතකොට මේ පටිය ස්ට්‍රිප් එක මේ සීනි පරීක්ෂා කිරීම සඳහා යොදාගන්න. ඒ වගේ මේ උපකරණේ, ඒ වගේම අදිරුදුරු පීඩනයේ මයින මේ උපකරණ මේවත් අපේ රට තුළ නිෂ්පාදනය කිරීම සඳහා අපි ඇත්තටම මේ වෙනකොට කටයුතු යොදාගෙන යනවා. ඒ පමණක් නෙමෙයි, එක්ස්රේ තිර, දැන් එක්ස්රේ එකක් ගත්තාම අපි දන්නවා ඒකේ පටියක් එළියට එනවා. එතකොට මේ එක්ස්රේ තිරය ලබා ගැනීම පටියට අපි බිලියන ගාණක් මුදල් වියදම් කරනවා වර්ෂයකට. එතකොට ඒක නිෂ්පාදනය අපේ රට තුළ සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි සේලයින් සහ අනිකුත් ඉන්ජෙක්ටබල් කියලා අපි කියනවා ඇඟට විදින බෙහෙත් නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලාවක් ඇත්තටම මේ වෙනකොට කටයුතු නිමා කරලා ඔවුන්ගේ මූලික නිෂ්පාදනය ආරම්භ කරලා තියෙනවා. අපි හිතනවා තව සති කිහිපයකින් මේ කටයුත්ත අපිට නිමා කරලා රටට සේලයින් නිෂ්පාදනය අපිට එළි දක්වන්න අපේ රටේ පුළුවන් වෙයි කියලා. එතකොට ඒ වැඩපිළිවෙල ක්‍රමානුකූලව සැලසුමකට අනුව ඉදිරියට යනවා. ඒ හැමුවේ තමයි මේ වසංගතයක් කඩාගෙන පාත්තුනේ අපිට සසික. නමුත් අපි ඒකෙදි ඉගෙනගත්ත පාඩම් සෑහෙන තියෙනවා. විශේෂයෙන්ම මේ එන්නත් පිළිබඳව ඇත්තටම කියනවා නම් මේ ලෝකේ එන්නත් මාෆියාවකුත් තියෙනවා. මානුෂීය ගුණාංග සහ මානුෂික අවශ්‍යතා යටපත් කරගෙන ආර්ථිකමය ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් තමයි මේ බොහෝ ප්‍රධාන පෙළේ සමාගම් සියල්ලක්ම වගේ මේ එන්නත්
සංස්කරණය පිළිබඳව එන්නත් නිෂ්පාදනය කිරීම පිළිබඳ තරඟයකට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේක ඇත්තටම කියනවා නම් බිහිසුණු තරඟයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනක් උපයන්න පුළුවන් වෙළඳාමක් බවට අද පත් වෙලා තිනවා මේක. එතකොට මොන එන්නත මොන රටට කොයි විදිහටද ලබා දෙන්නේ කියන එක පාලනය කිරීම සඳහා වුන් අද මාධ්‍ය යොදා ගන්නවා. ඒ වගේම විවිධ විද්‍යාඥයන් විවිධ පුද්ගලයන් යොදා කරනවා. විවිධ ආකාරයේ මේ පිළිබඳව හැලහැප්පීම් ඇති කරනවා. දැන් අපේ රටේ වුණත් පහුගිය දින කීපේ වුණත් මේ එන්නත්වල මිල ගණන් පිළිබඳ විවිධ සාකච්ඡා විවේචන ඇති වෙලා තියෙනවා. ලෝක පුරාම මේක ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම බලගතු රටවල් තමන්ගේ දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා එන්නත් විවිධ ආකාරයට පාවිච්චි කරනවා. සමහර වෙලාවට එන්නත් දුප්පත් රටවල් වලට යම් විදිහකට ප්‍රධානය කරනවා. ඊට පස්සේ උන් පාලනය කරන්න විවිධ ආකාරයට කටයුතු යොදනවා. මේ වගේ මේ එන්නත් නිෂ්පාදනය කරන බලගතු රටවල් කිහිපය අතර මම හිතන්නේ දැවන්ත තරඟයක් ඇති වෙලා තියෙනවා. එතකොට මුලින් තිබුණ එන්නත්වල මිල ගණන් වලට වැඩිය අපිට පේනවා මේක තාම ඉක්මනට ඉහළ යන ස්වභාවයක්. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය දෙනවත් එක්කම එන්නත් වලට මේ මිල ගණන් බලාගෙන ඉදිද්දි ඉහළ යන ස්වභාවයක් මතුවෙනවා. ඒ වගේම තමයි දැනට අපිට පේන ප්‍රවණතාවක් තියෙනවා. දැන් අප මුලින් කතා කරා එන්නතේ එක මාත්‍රාවක් හෝ මාත්‍රා දෙකක් පිළිබඳ. දැන් මේ වෙනකොට යුරෝපීය රටවල්, ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ, ඒ වගේම ඇතැම් මැද පෙරදිග රටවල් එන්නතේ තුන්වෙනි මාත්‍රාවත් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම තමයි අවුරුදු 18ට පහළ අයට පාසල් යන වයසේ සහ නවයවුන් තරුණ තරුණියන්ටත් මේක එන්නත ලබා දීම සඳහා ඔවුන් මේ වෙනකොට කටයුතු යොදාගෙන යනවා. එතකොට අපිට පේනවා බැලුවම මේ එන්නත් තරඟය සහ එහි මිල ඉදිරියේදී අපිට දරා ගන්න බැරි මට්ටමකට එනවා අපේ වගේ රටකට. විශේෂයෙන්ම තුන්වෙනි මාත්‍රාව ලබා තුන්වෙනි හතරවෙනි පස්වෙනි මාත්‍රාව සඳහා යන්න වෙයි කියන පුරෝකතන බටහිර විද්‍යාඥයන් විසින්ම සිදු කරනවා. ඉතින් ඒක නිසා අපිට ඩොලර් 10කට 15කට 20කට ඕ මොන මුදලකට හරි මේක හැමදාම දිගටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ශාසික. එතකොට මොකද රුපියල් වලින් ගත්තම මේ ඩොලර් අපිට කෝටි ගණනක් ප්‍රකෝටි ගණනාවක් විශේෂයෙන්ම මේ රටේ සංවර්ධනය සඳහා යොදා ගන්න තියෙන මුදල් තමයි අපි මේ වැය කරන්නේ. ඉතින් ඒක නිසා අප තීරණය කරා එන්නතත් යම් ආකාරයකට අපේ රට තුල නිෂ්පාදනය කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ කරන්න ඕන කියලා. හැබැයි එන්නතේ මූලික ද්‍රව්‍ය අපි කියනවා සෙල් කල්චර් එකකින් ලබා ගන්නා ඒ වෛරසය හෝ වෛරසය වෙනස් කරන ලද කොටස් තමයි මේ එන්නතේ මූලික වශයෙන් ක්‍රියාකාරී ව්‍යුහය හැටියට වැඩ කරන්නේ. ඉතින් එය නිෂ්පාදනය කරන්න මේ වෙලාවේ අපිට එකපාරට පුළුවන් කමක් නෑ. ඒ සඳහා තාක්ෂණයේ මූලික වශයෙන් තියෙන්නේ මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ, ඒ වගේම ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍ය, රුසියාව, චීනය වගේ බලගතු රටවල් කිහිපයක් සතු පමණයි. නමුත් අපිට පුළුවන් ඒ මූලික එන්නතේ තියෙන සංඝටක කොටස ගෙනහල්ලා ඉතිරි කොටස් එකතු කරලා මේ එන්නත අපේ රට තුල නිෂ්පාදනය කරලා එළියට දැමීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ සඳහා මූලික තාක්ෂණික පහසුකම් අපේ රට තුල තියෙනවා. ඉතින් ඒක නිසායි අපි හිතුවේ අපි ඒ තැනටවත් අඩුම ගානේ යන්න ඕන. එහෙම කරොත් අපිට තියෙන වාසිය තමයි දැනට අපි එන්නත ලබා ගන්නා මිලට වැඩිය අඩුවෙන් අපේ රටේ ජනතාවට එන්නත ලබා දීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි අපි ඩොලර් හැටියට පිටට ගෙවන්න අවශ්‍ය නැහැ. අපේ රජයට පුළුවන් ලංකාවේ නිෂ්පාදන ආයතනයකට රුපියල් වලින් ගෙවලා මේ එන්නත ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ ඒ වගේම තමයි අපි දන්නේ නැහැ තව මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අපි මැදද මුලද මැදද අගද මේක ඉන්නේ කියලා. තව මාත්‍රා 1ද 2ද 3ද 4ද 5ද නැත්නම් අවුරුද්දකට පාරක් තව කීපයක් ගන්න වෙයිද කියන එක ගැන පැහැදිලිත් නැහැ. ඉතින් ඒක නිසා ඒ ඉදිරියට එන ඕනම දෙයක් සඳහා සූදානම් වීමේ පෙරහුරුවක් හැටියට ඒ අවශ්‍ය නිසා රටට අවශ්‍ය නිසා තමයි අපි කල්පනා කරේ අපේ රට තුල එන්නතත් යම් විදිහකට නිෂ්පාදනය කරන්න ඕන කියලා. මම හිතනවා අපිට තව සති කිහිපයක් ඇතුළත ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු ටික නිමා කරන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. අපිට පුරෝකතන කරන්න බැරි වුණාට පවතින තත්වයට වත්මන් තත්වයට හොඳ පිළිතුරක් ලබා දෙන්නට රජයක් හැටියට රජයේ මුල් වෙලා තිබෙනවා. දැන් මිනිස්සු නසන්න වනසන්න භාවිතා කරන අවියායුධ මාෆියාව වගේම ඒක හොඳ ව්‍යාපාරයක්. ඒ වගේම හොඳ කියලා කියන්නේ මේ ව්‍යාපාරිකයින්ට මුදල් උපයන්න පුළුවන් ව්‍යාපාරයක් නැතුව හොඳයි කියලා වචනේ භාවිතා කරන්න බෑ ඒකට. මේ ඒ වගේම මිනිස්සු සුවපත් කරන ඖෂධ සම්බන්ධනුත් මාෆියාවක් තියෙනවා කියන එක අපේ රාජ්‍ය අමාත්‍යතුමාගේ කතාවේදී පැහැදිලි වුණා. ඒ නිසා මිනිස්සු නසන වනසනවා වගේම මිනිස්සු සුවපත් කරන යහපතක් කරන ඒවටත් මේ විදිහට ව්‍යාපාරික ඇසින් බලනකොට උදරාර්ථය ගැන හිතද්දි උදාරාර්ථය අපින්ම නොදැනුවත්ව පැනලා යනවා. මම අවසාන වශයෙන් අහන්න කැමතියි ඔබතුමාගෙන් මාධ්‍ය තුලින් අපි දකිනවා මෙච්චර හොඳ දෙයක් කරද්දිත් සමහරු ගහ බැන ගන්නවා. සමහරු රාජ්‍ය ආයතන රාජ්‍ය නිලධාරීන්ට බනිනවා. හැබැයි ඒ වගේම ඔබතුමා කිව්වා වගේ සමහර ප්‍රාදේශීය ලේකම්වරු මම දැක්ක ගොඩාක් තරුණ
ප්‍රාදේශීය ලේකම්වරු ලීකම්වරියන් ඉන්නවා. එයයි මේ තාක්ෂණෙත් උපයෝග කරගෙන දැන් WhatsApp තාක්ෂණය තියෙනවා, මොබයිල් ෆෝන් එකට SMS එකක් යන අර පිටරට වගේ අපිට දැනෙනවා දැන් දුෂ්කර පළාත්වල වුණත් මොකද ලංකාවේ ජනගහනයට වඩා ජංගම දුරකථන තියෙනවා මේ වෙලාවේ. ඒ වගේ දෙගුණයක් විතර එක්කිනා දෙක ගන්න පාවිච්චි කරන තත්ත්වෙට ජංගම දුරකථන තියෙනවා. ඒ නිසා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒ සඳහා ක්‍රමවේද සකස් කරලා සමහර තාක්ෂණ නිලධාරීන් මේ සම්බන්ධයෙන් හරියට වෙලාවට තිතට විනාඩියට කාගවත් කාලය අපත යවන්නේ නැතුව ගෙනල්ලා මේ වැක්සින් එක නැත්තම් මේ ඉන්ජෙක්ෂන් එක ගහපු අවස්ථාව දැක්කා. මම ඔබතුමාගෙන් අහන්නේ අවසාන වශයෙන් රටේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? කලබලකාරීත්වයෙන් තොරව මේ රජය ඉතාමත් අපහසුතාවෙන් රටරටවල් එක සාකච්ඡා කරලා දැවැන්ත යාන්ත්‍රණයක් කාර්යභාරයක් හරහා ලබාගත්තු මේ එන්නත් ටික ඔබට විදින්න. විශේෂයෙන්ම සමහර හිතන්න පුළුවන් මේ බස්නහර පළාතට අර කොළඹට කිරි අපිට කැකිරි කියලා මේ සමහර හිතනවා මේ දුෂ්කර පළාතට අපෝ නුවරට ගියේ දැන්ද රත්නපුරයට ගියේ පස්සේද මාතරට 25000ද ඔහොම හිතන්න පුළුවන්. නමුත් මේ තදාසන්න ජනගණත්වයත් එක්ක මේ කාලසටහන හදලා තියෙන්නේ කියලා මට හිතෙනවා මගේ මොලේට. ඔබතුමා ඒක ගැනත් පොඩ්ඩක් විස්තර කරන්නකෝ. බොහොම ස්තුතියි ශාසික මේ ප්‍රශ්නය බොහොම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපේ විනය ශික්ෂණය කොයි කියන එක. දැන් ඉංග්‍රීසි ජාතික ආණ්ඩුකාරවරු ඒ වගේම ලේඛකයෝ පරිපාලකයෝ ලියලා තියෙනවා 1800 ගණන්වල සහ 900 ගණන්වල මුල් කාලේ පවා අනුරාධපුරයට පොසොන් පෝයට ලක්ෂ ගණනක් සිංහලයෝ පැමිණෙනවා. වෙසා පෝයට පොසොන් පෝයට පස්සේ එක කිසිම අඩුපාඩුවක් නැති තිබුණ විදිහටම තිබුණ පුදුම ශික්ෂණයක් විනයක් තියෙන්නේ කියලා. අද ඒ ශික්ෂණයේ විනය අපිට නැහැ. එක්කෝ ශික්ෂණයේ විනය එන්නේ ධර්මයෙන් හික්මවන්න පුළුවන්. එහෙම නැත්නම් නීතියෙන් හික්මවන්න පුළුවන්. එහෙම නැත්නම් තාක්ෂණයෙන් හික්මවන්න පුළුවන්. එතකොට අද අපේ තිබුණේ අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ ධර්මයෙන් සංස්කෘතියෙන් හික්මීමක් තමයි තිබුණේ. අද අවාසනාවකට ඒ ශික්ෂණීය විනය අපේ නැති වෙලා තියෙනවා. එතකොට බටහිරේ තියෙන්නේ නීතියෙන් සහ තාක්ෂණයෙන් හික්මවීමක්. අද අපි නීතියෙන් සහ තාක්ෂණයෙන් හික්මවීම පිළිගන්නෙත් නැහැ. මේ පැත්තෙන් අපේ තිබුණ අපේ ඇඟේ තිබුණ අපේ සංස්කෘතියේ තිබුණ අපේ ධර්මයෙන් ආපු ශික්ෂණයේ විනයත් නැහැ. එතකොට ඒක නිසා අද අපි අතරමං වෙලා තියෙනවා. එක පැත්තක ධර්මයේ සහ සංස්කෘතිය, එක පැත්තක නීතිය, එක පැත්තක තාක්ෂණය. මේ තුනම ගණන් ගන්න නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ අපිම තීරණය කරන්න ඕන අපි එක්කෝ අපේ තිබුණ ඇඟෙන් ආපු උරුමෙන් ආපු හික්මීමට ශික්ෂණයට යනවද එහෙම නැත්නම් අඩුම ගානේ නීතියට හෝ තාක්ෂණයට හික්ම වෙනවද කියලා. ඉතින් මේ අතරමං වීම තුල තමයි මම හිතන්නේ අද අපිට පොලිමක් හරියට තියාගන්න බෑ. විනයකට ඉඳලා ඉවරලා වැක්සින් මේ එන්නත ලබා ගන්නකම් ඉවසීමක් නැහැ. ඒ වගේම තමයි අල්ලපු ගමේ ගහනකොට කොහොම හරි ගිහිල්ලා ඔළුව දාගෙන ගහන්න හදනවා. අපි කොච්චර තහවුරු කරත් බය වෙන්න එපා. ඊළඟ දවසේ ඕගොල්ලෝගේ පාරට තමයි දෙන්නේ කියලා නෑ. අනිත් පාරට ගහනකොට කොහොම හරි හොරෙන් ගිහිල්ලා ඉවරලා ගහන්න හදනවා. එහෙම නැත්නම් කීයක් හරි දීලා හරි මේක ගහ ගන්න ඕන කියලා. ඉතින් මේ தත්ත්වෙට මම හිතන්නේ අපිට මේක මෙහෙවන අය කණ්ඩායම හැටියට අපිට පුළුවන් යම් මාර්ගෝපදේශයක් දෙන්න සැලසුමක් කරලා ඒ සඳහා සහයෝගය දෙන්න. හැබැයි ජනතාවගේ පැත්තෙනුත් මම හිතන්නේ අපිට ලොකු සහයෝගයක් අවශ්‍ය වෙනවා. ඉවසීමෙන් කටයුතු කරන්න මේ එන්නත අපි අනිවාර්යයෙන්ම දෙනවා. මේ එන්නත ලැබිය යුතු මේ රටේ සියලු මිනිසුන්ට ලබා දීම සඳහා දැන් මේ අද ජූනි 1 වෙනිදාන් ආරම්භ වෙන මාසේ සුවිශේෂී මාසයක්. අපිට සයිනෝෆාම් එන්නත පමණක් ලක්ෂ 20ක් මේ මාසෙ තුල අඩුම වශයෙන් ලැබෙනවා. එතකොට තවත් එන්නත් වර්ග කීපයක් අපිට ලැබෙනවා. ඒක නිසා සෑහෙන පිරිසකට මේක අපිට දෙන්න පුළුවන් මේ මාසය තුලදීම. ඉවසීමෙන් ඉන්න අපිට ඔබතුමන්ලට අපි තහවුරු කරනවා එන්නත ලැබිය යුතු සියලු දෙනාටම ලැබෙනවා කියලා. ඒ වගේම ශශික ඇහුවා කොළඹට කිරි අපට කැකිරිද මේ හැමදාම ටීවී එකේ පෙන්නන්නේ කොළඹට ගහනවානේ කොයි අපිට ලැබෙන්නේ නැද්ද කියලා. දැන් විශේෂයෙන්ම අනුරාධපුරේ මම නියෝජනය කරන දිස්ත්‍රික්කේ දවසකට මට කෝල් 25ක් 30ක් එනවා. ඔබතුමා මේ සෞඛ්‍ය රාජ්‍ය ඇමති වෙලාවත් බැයිද අපිට මේ එන්නත ලබා දෙන්න කියලා. ඇත්තටම කියනවා නම් මේ එන්නත් ලබා දෙන්නේ ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශ මට්ටමින් තමයි දෙන්නේ. එතකොට මේ ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශ මට්ටම මොනවද කියලා ජනාධිපතිතුමා උදේට කොලයක් ලියලා එවන්නේ නැහැ. පවිත්‍රාවන්‍ය ආරච්චි මැතිණිය කොලයක් ලියලා එවනව නෙමෙයි. එහෙම නැත්නම් මම කොලයක ලියලා එවනවත් සෞඛ්‍ය ලේකම්තුමාවත් අධ්‍යක්ෂක ජෙනරාල්තුමාවත් දෙනව නෙමෙයි. මේකේ තියෙනවා අපේ දත්ත ගබඩාවක්. බුද්ධ්‍යංශ සතුව සහ අපේ වසංගත රෝග විද්‍යා ඒකකයේ සතුව ලංකාවේ කාරණා මූලික වශයෙන් අපි 4ක් බලනවා. මේ වසංගතයේ ආරම්භයේ සිට කොපමණ යම් නිශ්චිත ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශයක කොපමණ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවද? කොපමණ පිරිසක් මිය ගිහිල්ලා තියෙනවද? පහුගිය නිශ්චිත ඒ බලන දිනේ සිට අවසන් සති දෙක තුල කොපමණ පිරිසක් මිය ගිහිල්ලා තියෙනවද? කොපමණ රෝගීන් පිරිසක් ඉන්නවද? මේ තියෙන සාධක 4 බලලා අපේ පරිගණක වැඩසටහනක් අනුව අපිට පෙන්නනවා මේ රතු පාටින් මෙන්න මේ ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශය තමයි වැඩිම අවදානම තියෙන්නේ. ඊළඟට මේක. ඒ කියන්නේ අවරෝහණ පිළිවෙලට අපි ළඟ ලැයිස්තුවක් තියෙනවා. එතකොට මේ අවරෝහණ පිළිවෙල ගත්තම වැඩිම අවදානම තියෙන ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශය තියෙන්නේ වැඩිම කොළඹ දිස්ත්‍රික්කේ.
ඊළඟට ගම්පහ දිස්ත්‍රික්කය, ඊළඟට කළුතර, ඊට පස්සේ රත්නපුර, නුවර, ගාල්ල, මාතර මේ ආදී ප්‍රදේශවල. එතකොට එම ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශ හඳුනාගෙන ඒවට තමයි එන්නත් කරන්නේ. දැන් අද කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් කොළඹ තියෙනවා ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශ සෑහෙන ප්‍රමාණයක් තාම එන්නත් කරන්නේ ලබා නොදීපු. ඒ මොකද කොළඹත් අවදානම වැඩිම ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශ වලට තමයි අපි එන්නත ලබා දීලා තියෙන්නේ. එතකොට රට පුරාම ඔබගේ අවදානම තියෙන අනුපිළිවෙල අනුව තමයි ලැබෙන්නේ. එතකොට ඒක ලෝක පුරා පිළිගත් ක්‍රමවේදයක්. අපි ඒ දත්ත බුද්ධ්‍යාංශ සහ වසංගත රෝග විද්‍යා අංශයේ තමයි නිර්දේශ කරන්නේ ඊළඟට එන්නත් ලබා දෙන්න ඕන මෙන්න මේ ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශ වලට කියලා. ඒ අනුව තමයි එන්නත් කරන වැඩපිළිවෙල තීරණය කරන්නේ. එහෙම නැතුව ඒක දේශපාලන අධිකාරිය හෝ වෙනත් කෙනෙක් Tamanට හිතුමතේ කරන දෙයක් නෙමෙයි. ඇත්තටම තියෙන දත්ත සාධක මත පදනම් වෙලා ක්‍රමානුකූලව කරන වැඩපිළිවෙලක්. ඒක නිසා ඔබට එන්නත ලැබුණේ නැත්නම් ඔබගේ ප්‍රදේශයට ඔබගේ ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශයට ඒකේ තේරුම තමයි ඔබගේ අවදානම තවම ලැබීම සඳහා එන්නත ලැබීම සඳහා ඒ මට්ටමට පැමිණ නැහැ කියන එක. දැනට අපිට එන්නත් ලැබෙන අනුපිළිවෙලට, ඒ කියන්නේ අපිට දැන් එන්නත් ලක්ෂ 10ක් ලැබුණොත් අපි බලනවා ලක්ෂ 10ක ජනගහනයකට ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශ මොනවද ඊළඟට වැඩිම අවදානම තියෙන්නේ කියලා ඒ ලක්ෂ 10ට අනුපිළිවෙලට දෙනවා. ඒක නිසා කලබල නොවී ඉන්න, ඉවසීමෙන් ඉන්න. ඔබ බොහොම විනයක් ශික්ෂණයක් තිබුණ ජාතියකට අයිති මිනිසෙක්. ඒක නිසා අපි දවුරුදු දහස් ගාණක් ඒක රැකගත්තා. ඒ විනය ශික්ෂණය මේ මාස දෙක තුන තුල අපි පවත්වාගෙන යමු කොහොම හරි. නැවත මේක ඉවසීමෙන් කටයුතු කරමු. ගෙවල් වලට වෙලා පරිස්සමෙන් ඉන්න පුළුවන් තරම් අනිවාර්යෙන් අපි ඔබතුමන්ලට එන්නත ලබා දීම සඳහා කටයුතු යොදනවා. විවිධ බොරු ප්‍රචාරවලට සමාජ මාධ්‍යවල යන්නේවට රැවටෙන්න එපා. අපි බොහොම වගකීමක් තියෙන මිනිස්සු. එහෙම රජයක්, ඒ වගේම අපිත් මේ රටට ආදරය කරන මේ ජාතියෙන්, මේ සංස්කෘතියෙන්, මේ බෞද්ධ ධර්මයෙන් ශික්ෂණයක් ලැබූ මිනිස්සු. අපිත් අපේ රටේ මිනිස්සුන්ට හොඳම දේ කරන්න තමයි මේ හැම වෙලාවෙම උත්සාහ දරන්නේ. ඒක නිසා අප ගැන විශ්වාසය තියලා කටයුතු කරන්න කියන බොහොම ගෞරවණීය ඉල්ලීම කරනවා. අපිට විශ්වාසයි ඔබතුමන්ලා. මොකද හේතුව තමන්ගේ දිවි පරදුවට තියලා තමයි නොරටක ගිහිල්ලා අර දමිළ ඩයස්පෝරාවේ මිනිස්සු දත් විලිස්සාගෙන මරාගෙන මැරෙන්නෙද්දී මෙතුමල්ලා අභීත සිංහනාද කළේ රට වෙනුවෙන්. නිසා ඔබතුමල්ලාගේ තොරතුරු මේ සත්‍යක්ෂණයක් නැත්නම් ඔබතුමල්ලා කියන කරුණු කාරණා අපට පැහැදිලි. මේ මම හිතනවා අද ඉතාමත් වැදගත් වැඩසටහනක් අපිට මේ තොරතුරු ටික සමාජගත කරන්න ලැබීමම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුකූලව තාක්ෂණීය සහයෝගය අරගෙන තමයි ඉන්නත් කරන වැඩපිළිවෙල කරන්නේ. තැන් තැන්වල මේ එකිනෙකා සමහර විට මේ ගාලගෝට්ටි ඇති කර ගත්තට ඒක මිනිස්සුන්ගේ විනයක් නැතිකම, සංවරකම නැතිකම විනා මේ ක්‍රමවේදයේ දොසක් නැත්තම් අඩුපාඩුවක් නොවේ කියන කාරණාව අපි දැනගන්නට ඕනේ. නානත්ත කායා නානත්ත සංඥා කියලා කියනවානේ. ඒ වගේම ඉවසීම කියන කාරණය ඉතා වැදගත්. එතුමා කියපු විදිහට ඉවසන ධන අරුපු යුද්ධයට ජය කොඩිය කියලාත් කියනවා. අපේ ජනවහරේ තියෙනවා ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා. නිසා සැනසෙන්නට නම්, නිරෝගී සුව ලබන්නට නම් ඉවසන්න ඔබ වෙනුවෙන් රටක් හැටියට, ආණ්ඩුවක් හැටියට, රජයක් හැටියට ගන්න තියෙන උපරිම හොඳම ක්‍රමවේදය තමයි අරන් තියෙන්නේ කියන එක ගැන අපිට සතුටක් දැනෙනවා. විශේෂයෙන්ම මේ විෂය සම්බන්ධ ප්‍රාමාණික උගත්කමක්, දැනුවත්කමක්, විශේෂඥභාවයක් තියෙන අමාත්‍යවරයෙක් ඉන්න එක ගැන අපි රටක් හැටියට ආඩම්බර වෙන්න ඕනේ, සතුටු වෙන්නට ඕනේ. මොකද එතුමා ඖෂධ පිළිබඳව ඔබතුමාලා පාර්ලිමේන්තුවේ කතා කරනකොට දැකලා ඇති. මේ සම්බන්ධයෙන් අවබෝධයෙන් කතා කරන්නේ. සංඛ්‍යා ලේඛන දත්ත සහ මේ විද්‍යාත්මක පදනම ගැන එතුමාට තරම් අවබෝධයක් අන් කිසිවෙකුටත් නැහැ මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ නිසාම මම හිතනවා මේ සම්බන්ධයෙන් ඖෂධ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධූරය ඉතා මැනවින් එතුමා හසුරන බව පේනවා. මහාචාර්ය චන්න ජයසුමන අමාත්‍යතුමාට අපි හෘදයාංගම ප්‍රණාමය ආයුබෝවන් කියලා සමුදෙන ගමන් පිරිනමමින් අපි අද දවසේ වැඩසටහනින් සමුගන්නවා. ජූනි මාසේ 15 වෙනිදාද බලාපොරොත්තු සහගතව සිටින්න රාජ්‍ය අමාත්‍යතුමා කියපු විදිහට මේ මාසේ තීරණාත්මකයි. මේ මාසේ ලක්ෂ 20කට අධික සයිනෝෆාම් එන්නත ලැබෙනවා ලංකාවේ ජනතාවට. අපිට සුබවාදී පැහැසර බලාපොරොත්තු ජීවිතය පිළිබඳව තබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තුනුරුවනගේ අනන්ත මහ ගුණ බලයෙන් ආරෝග්‍යතාවය නම් වූ පරම ලාභය ලබන්න අපි හැමෝටම හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි සමුගන්නවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.